අපිට දැනුම තිබෙනවා. කොහොමද ඒ දැනුම තිබෙන්නේ? අපි 1760 කාර්මික විප්ලවය ආරම්භ වුණ හැටි කතා කරා. ඒ කාර්මික විප්ලවයත් එක්ක ඊට පෙර තිබුණු අර්ථ ක්‍රමය නැත්නම් ආර්ථික ක්‍රමය වෙනස් වුණු ආකාරය ගැන කතා කරා. සහ වෙනස් කළ ආකාරය ගැන කතා කරා. ඒ වගේම අලුත් වෘත්තීන්, අලුත් සමාජ පන්ති, අලුත් කර්මාන්ත, අලුත් සමාජ සම්බන්ධකම්, අලුත් පරිභෝජන රට, අලුත් සංස්කෘතික කාරණා නිර්මාණය වුණ හැටිත් අපි කතා කරලා තියෙනවා. ඒකදී අපි ඉගෙනගත්ත නැත්නම් දැනගත්ත ඒක කාරණයක් තමයි වෘත්තීය සමිතිය ඇති වුණේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට කියන එක. වෘත්තීය සමිතිය ඇති වුණේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට කියන එක අපි දැනගත්තා. ඒ වගේම අපි තව දැනගත්ත කාරණයක් තමයි සමාජය තුළ පන්ති දෙකක් ප්‍රධාන වශයෙන් දකින්නට ලැබුණා කියන එක. ඊට පෙර නොතිබුණු. ඒ කියන්නේ කාර්මික ධනපති පන්තිය සහ කාර්මික කම්කරු පන්තිය. ප්‍රධාන පන්ති දෙකක් ගැන අපි දැනගෙන තියෙනවා. දැන් ඒකෙදී අපි ඇත්තටම ඉස්සෙල්ලාම කතා කරේ යුරෝපයේ වෘත්තීය සමිතිය ඇතිවීමේදී ඉස්සෙල්ලාම අපි කතා කරේ ආර්ථික පසුබිම. කාර්මික විප්ලවය කියන්නේ අංක 1ට ගත්තොත් ආර්ථික ක්‍රියාවලියක් නේ. කාර්මික විප්ලවය කියන්නේ අංක 1ට ගත්තොත් එහෙම ආර්ථික ක්‍රියාවලියක්. ඒක තමයි තීරණාත්මක වුණේ වෘත්තීය සමිති බිහිවීම කෙරෙහි. හැබැයි ලංකාවේ ඉස්සෙල්ලාම කතා කරන්නේ දේශපාලන පසුබිම ගැන. මේක හිතන්න ඕනි කාරණා. අපි ලංකාවේ ඉස්සෙල්ලාම කතා කරන්නේ දේශපාලන පසුබිම ගැන. ඊළඟට තමයි අපි ආර්ථික පසුබිම ගැන කතා කරන්නේ. ඒකම ඊට පස්සේ සමාජ සංස්කෘතික පසුබිම ගැන අපි කතා කරනවා. දැන් මෙහෙම බෙදුනේ ඇයි කියන එක ඔයගොල්ලෝ ඉස්සරහට කියනක මම දැම්ම කියන එක මම හිතන්නේ හොඳමදි. නමුත් ඔයාලට ඉස්සරහදී වැටහෙවි මුලින්ම දේශපාලන පසුබිම කතා කිරීමේ තර්කයක් නැත්නම් පදනමක් තිබෙනවා කියලා. අපි එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපි අවබෝධ කරගත්ත යුතුයි සාමාන්‍ය මොකද්ද මේ කියන්නේ වියුක්ත අවබෝධයක් ගන්න. අපි සංයුක්ත තැනට තව ටික වෙලාවකින් යමු. ඊට පෙර වියුක්තව අපි තේරුම් ගත්තොත් මොකද්ද මේ දේශපාලන පසුබිම කියන්නේ කියන එක. දේශපාලන පසුබිම කියන්නේ මොකද්ද? අනිත් එක තමයි අපි සලකා බැලිය යුතුයි යම්කිසි දෙයක පසුබිම සලකා බැලීමේ තියෙන වැදගත්කම මොකද්ද කියන එක. මොකටද පසුබිම හොයන්නේ? අර සමහර අය කියන්නේ මේ මොනවද මේ මයොක්ක හරි බතල හරි මොනවා හරි අල රාත්තලක් කියලා කියන්නේ රාත්තලක් ගන්නවන වත්තේ හතර මායින් හොයා ඉන්නේ නැතුව ඔන්න අරගෙන යන්න කියලා වගේ කතා බහක් තියෙනවා අපේ සමාජයේ. ඒ වගේ නිකන් අපිට තෝරන්න කියලා මොන පසුබිමක්ද ඔන්න අපි ඔය පාඩම් ටික කරගෙන යමු කියලා වගේ එකක්. නමුත් පාඩමේ කොටසක් තමයි මේක. දැන් මොකටද පසුබිම හොයන්නේ කියන එකත් අපි බලන්න ඕනේ. හරි. දැන් දේශපාලන පසුබිම කියලා මෙතන සරලව සඳහන් කරන කාරණේ තමයි සමාජ සංසිද්ධි ඇතිවීමේදී සමාජයක විවිධ වෙනස්කම් ඇතිවීමේදී විවිධාකාරයේ සංසිද්ධි ඇතිවීමේදී ඒකට බලපානවා විවිධාකාරයේ දේශපාලන සාධක. ඒක මගහරින්න බෑ කාටවත්. මගහරින්න බෑ. අපි හිතන මතන විදිහ පවා ඒකට බලපාන දේශපාලන සාධක තියෙනවා. ඒක මගහරින්නට බෑ. අනිත් එක තමයි මේ පසුබිම ගැන අපි හොයන එක. මේ පසුබිම ගැන අපි හොයන එක හරි වැදගත්. මොකද අර්ථ නිෂ්පාදනය වන්නේ මේ පසුබිමට සාපේක්ෂව. දේශපාලන පසුබිම, ආර්ථික පසුබිම, සමාජ සංස්කෘතික පසුබිම ඕනම සන්දර්භය කියලා ගන්න.
ප්‍රශ්නයක් නෑ. ඒකට සාපේක්ෂව තමයි විවිධ අර්ථ ජනනය වෙන්නේ, අර්ථ නිෂ්පාදනය වන්නේ. එක අපිට හිතන වචනක නෑ එහෙම නෑ, වචනයට අර්ථයක් තියෙනවානේ, එහෙම අපි හිතන්නේ. එහෙම නෑ. බොහෝ සංසිද්ධි වලට, බොහෝ දේවල් වලට, බොහෝ වචන වලට අර්ථ එන්නේ සන්දර්භය අනුව. අපිට ඕන මේකට මේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ මොකද්ද? අපි මෙහෙම හිතමුකෝ. අපි ටිකක් බොහොම උත්තරීතර කොට සලකන සංකල්පයක් මරා මේක තේරුම් ගන්න බලමුකෝ. ඒක තමයි අම්මා. අම්මා කියන සංකල්පය. අම්මා කියන සංකල්පය ගත්තට පස්සේ අපි හිතනවා ඒකට තියෙන කාර්යයක් කියලා. නෑ. දැන් උඩ මගෙත් එක තරහ වෙන්න පුළුවන් ඔයගොල්ලෝ. මොනවද මේ කියන්නේ කියලා. අම්මා කියන වචනේ එකයි, හඬ එකයි. ඒක ඇත්ත. හැබැයි අපි 10 දෙනෙක් අපිට ඒක වචන නෑ ඒවා එළියට කියා ගන්න. 10 දෙනෙකුට දැනෙන්නේ 10 ආකාරයක අම්මලා. ඒ ඇයි? එකිනෙකා මූණ දෙන තත්ත්ව අනුව, එකිනෙකා පිහිටා තියෙන සන්දර්භ අනුව තමයි අපිට අම්මව දැනෙන්නේ. අති සරල උදාහරණයක් ගත්තොත් දැන් දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ කියනකොට ඒක නුවර කලාවිය පැත්තේ එහෙම නැත්නම් ගත්තොත් එහෙම ගොවි ජනපදවල ජීවත් වුණු තවමත් ජීවත් වන අයට දැනෙන විදිහයි, හේන් කුඹුරු වැඩ කරන අයට දැනෙන විදිහයි, නාගරික අයට දැනෙන විදිහයි වෙනස්. හැබැයි එකම ගීතය. දවසක් පැල නැති හේනේ කියනකොට මේ පැල ඇටි නෙවෙයිනේ මේ පැල කියලා කියන්නේ. පැලක්, චූටි පැලක් හදනවනේ හේනේ. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා. හිතා ගන්නත් බැරි වැස්සා. මේකට හේතු වුණු නැත්නම් අනුභූතිය රමණ්ඩසෙන් රත්න මහත්මයාගේ තාම ගැඹුරු එකක්. නමුත් මම උඩින් කියන්නේ සරලව කරත් ඒක මට දැනෙන විදිහ වෙනස්. මොකද හේතුව මට දැන් ඔය සින්දුවේ අර්ථය පැත්තකට තියුවොත් එහෙම ඔය පළවෙනි කොටසේ කියන මේකේ මේ රූපික නැත්නම් ඒකේ මේ සිදුවීමේ උදාහරණයක් මගේ ඇත්ත ජීවිතේ තියෙනවා. මගේ ඇත්ත ජීවිතේ තියෙනවා. ඒක තමයි අපේ අම්මයි මමයි මට බාලමල්ලි. අපි ඔය ජනපද කුඹුර තියෙන්නේ ටිකක් ගෙදරින් 70ක්ම එකමාරක් දෙකක් දුරින්. ඉතින් අම්මා දවල් හවස බැට පෑහලා මේ අර කුළු ටිකත් ඔළුවේ තියාගෙන එහෙම නෙන්නේ කුළු ටිකත් ඔළුවේ තියාගෙන ඒ වගේ දැන් තව අඩුම කුඩුම ටිකක් තියාගෙන අපි දෙන්නත් පස්සෙන් එනවා. ඉතින් ඔය පාරේ තියෙන ගස් වලට ගහ ගල් වලින් ආහට මේට විසි කර කර දන්නවනේ පොඩි උන් පස්සෙන් එන හැටි. එහෙම එනකොට අපේ ගෙවල් වලට තමක් විතර එහෙන් තියෙන හුබස්ලිද කියලා ඒරියා එකක්. ඉතින් ඔය එතන හරියට තියෙන කූ ගස් කොම්මන, මී ගස්, දඹ ගස්, විශාල ගස් ගොඩක් තියෙනවා. ඒ හරියට ගෙට්ටුනට අති දැවැන්ත වැස්සක් හුළඟ කරවල ටොනාඩෝ වගේ. ඒ කියන්නේ විශාල හුළඟක් එක්ක ලොකු වැස්සක් ආවා. අම්මට කරගන්න දෙයක් නැහැ. අම්මා කරේ කුල්ල තිව්වා. එයාගේ පපුවට තියලා ගහට ඉර කර අනිත් පැත්ත. එතකොට යට එවන්නක් හැදෙනවා. වැස්ස පායනකම් ඔය ඕක ඇතුලේ අපි දෙන්නව තියාගත්තා. මල්ලිමායි. අම්මා හොඳටම තේමුණා. හැබැයි අපි දෙන්නව යටි කැලේ තේමුණා. නමුත් අපි ඔලු පරිස්සම් කරා. මොකද මේ මිස්සාවේදී කියන බයට. ඒතර මට දැන් විදිහේ ගීතය මට අම්මා නැතිකමත් එක දැන් එක විදිහ තවත් වෙනස් එක. ඒතර ඒක තවත් කෙනෙකුට දැනෙන විදිහ වෙනස්. හැබැයි කියන්නේ අම්මා ගැන. ඒකයි මම කියන්නේ පසුබිම අනුව තමයි අපිට යමක් හොඳට තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. පසුබිම අනුව තමයි යමක් වටහා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික විතරක් නෙවෙයි තව ඕනනම් කොටස් වලට මේ සත්තු ගැනවත් එහෙමනේ නේද? ඒක හරිය සමහර අයට සත්තු දැක්කම මට ඒක මගේ මිත්‍රෙක් කිව්වා එයාට කුකුලෙක් දැක්කම එකපාරම පේනවා කියන්නේ එයාව මේ බේක් කරලා ඉන්නවා කියලා පේන්නේ. ඉතින් ඒ තරම් එයා කුකුලුන්ගේ මාංශ කන්න කැමති එක්කනේ. ඉතින් තවත් කෙනෙකුට පේන්නේ අනේ පව් කියලා. හරි හැඩයි නේද? සමහර කුකුල් ඉන්නවනේ හරියම හෑන්ඩ්සම් මම කියන්නේ මිනිස්සුන්ට නෙමෙයි
අර බොහොම අර ගම්වල ඉන්නේ නිකන් චණ්ඩි ගෝකුල්ලෝ ඉන්නේ. ඒ කියන්නේ නිකන් දැක්කම නිකන් තේරෙනවා. ඒ වගේම තමයි මේ එහෙම ඉන්නවා අර බලු පරපුරේ තියෙනවානේ සමහර බල්ලෝ දැක්කම බලු ගතිය පිටකන. හරිම කඩව සම්මේ සමහර අය දැක්කම නිකන් අර පොකට් එකේ දාන යන්න පුළුවන් වගේ නේ. ඒකට බල්ලෝ නෙමෙයි වගේ. ඒ වගේ තියෙනවා අපිට ඉතින් මේ දේවල් වල මේ හරියට බලන විදිහේ අපේ තියෙන කාරණාත් එක්ක රයිට්. ඒ කියන්නේ අපි ඉන්න පසුබිම එක්ක අපිට නැත්නම් අපි ඉන්න අපේ අභිලාෂය එක්ක අපේ චිත්ත ස්වરૂපය එක්ක අපේ මානසිකත්වය එක්ක අපේ ආශාවන් එක්ක අපිට දේවල් වෙන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේක උදාහරණයක් ඔයගොල්ලෝ අරන් තියෙනවා මම හිතන්නේ. එකිනෙකා පිහිටා සිටින ස්ථාවර දැන් අර සීගිරි ගල සම්බන්ධයෙන් උදාහරණයක් මම ගත්තා නේද ඔයගොල්ලන්ට? අර මේ දෙන්නෙක් සීගිරි ගල දිහා බලන හිටපු හැටි මම කිව්වේ නැද්ද ඔයාලට? හා? ජනක කිව්වේ නැද්ද මම? නෑ සර්. එහෙනම් අහගන්නකෝ. දැන් දෙන්නෙක් බලා ඉන්නවා සීගිරි ගල දිහා. දෙන්නම සෑහෙන සමාධියකට සමවැදී වගේ සීගිරි ගල දිහා බලාගෙන ඉන්නේ. සීගිරි පර්වතය එහෙමනේ කියන්නේ ගල නෙවෙයි සීගිරි පර්වත. පර්වත පාදහන්තයේ ඉඳගෙන බලාගෙන ඉන්න උඩ. ඒ කියන්නේ සිංහපාදේ ළඟ නෙවෙයි පහළම දියාගලනුත් මෙහා ඉඳන් බලාගෙන ඉන්න උඩ. ඒ ලොකු වයිඩ් ෂොට් එකක් ඉන්නේ ඡායාරූපකරණයට අදාළව නම් බලාගෙන ඉන්න. ඒ කෙනෙක් අහලා තියෙනවා ඒ කෙනෙක් ඉස්සර වෙලා අහලා තියෙනවා මේ ටිකක් වෙලා ගියාට පස්සේ මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ කියලා. ඉතින් ඒ කෙනෙක් කිව්වලු මම මේ කල්පනා කර හිටියේ මේ මට මේ සීගිරි පර්වතයේ දිහා බලාගෙන ඉන්නකොට ඔළුවේ හැදෙන නිර්මාණය වෙන කවි සිතුවිලි මෙතෙකයි කියන්න බෑ. ඒ තරම් විවිධ නිර්මාණ මගේ ඇතුලේ සෞන්දර්යාත්මක සිතුවිලි මේවා තරක කරනවා මට වද දෙනවා. මම ඒක දිහා බලන හිටියේ කොයි තරම් කවි සාහිත්‍ය මේ කාරණා නිර්මාණය කළ හැකිද මේ පර්වතය දිහා බලන ඉඳලා කියලා. ඉතින් හරි. ඔව්. එහෙම අහලා කියලා පැහැදිලි කරගන්න අහලා තුන අනිත් එක්කනාගේ ඔයා මොනවද මෙච්චරලා බලන්න මම දැක්ක ඔයා කල්පනා කර ඉන්නවා. ඔයා මොනවද මෙච්චර කල්පනා කර හිටියේ කියලා. එයා කිව්වලු මෙන්න මෙහෙම. නෑ මං කල්පනා කර හිටියේ මේකෙන් ගල් කියුබ් කීයක් නම් කඩන්න පුළුවන්ද කියලා. මේකෙන් ගල් කියුබ් කීයක් නම් කඩන්න පුළුවන්ද කියලා කල්පනා කර හිටියේ. එයා කවුද? එයා ගල් මෝල් හිමියෙක්. අරයා සාහිත්‍යකරුවෙක්. දැන් දෙදෙනාගේ මානසික පසුබිම සහ වෘත්තීමය පසුබිම බලපා පැටි හිතන්න මේ සිතුවිලි ලෝකයට. දැනක පැහැදිලි නේද වැඩේ? ඔව් සර්. ඔව් සර්. ඒක තමයි. එහෙනම් පසුබිම හරි වැදගත්. හරි. අපි ඉස්සරහට යමුකෝ. පළවෙනි එක ඉස්සරහට ගන්නම්ම අර මෙතන ස්ලයිඩ් එක මාරලා තියෙන්නේ. මෙන්න මේක තමයි පළවෙනි එක. ඔයගොල්ලෝ මේ ටික කතා කරන්න ඉස්සර ලියාගත්තොත් හොඳයි. දේශපාලන පසුබිම. දේශනූතන අවධිය කියලා. ලංකාවේ ආර්ථිකය සමාජය නැත්නම් අනිකුත් කාරණා වෙනස් වෙන්න මූලික හේතුව උනේ නැත්නම් මූලික සාධකය උනේ දේශපාලන හේතුවක් මිසක ආර්ථික හේතුවක් නෙවෙයි. ඒක අපේ රටට ඒක අනිත් පැයට ආර්ථික හේතුවක් වෙන්නට පුළුවන්. වෙනත් රටකට හෝ නැත්නම් වෙනත් කණ්ඩායමකට. නමුත් අපේ සමාජය වෙනස් වෙන්න පටන් ගත්තේ නූතන අවධිය අපට ඇති වුණේ නැත්නම් නූතන සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික වෙළඳ පරිසරය ගොඩ නැගුණේ දේශපාලන හේතුවක් උඩ. මොකක්ද දේශපාලන හේතුව? ඒක තමයි යටත් විජිත පාලනය. අපි දන්නවා ලංකාවේ මුල්ම යුරෝපීය ජාතිකයන් එන්නේ සහ ආක්‍රමණය සිදු කරන්න 1505. හැබැයි
පිළිවෙලින් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පාලන අවධි 3 ගත්තොත් එහෙම සුවිශේෂී හේතුවක් තියෙනවා. එකක් තමයි ලංකාව මුළුමනින්ම යටත් කරගන්නේ ඉංග්‍රීසියෙන්. ලංකාව මුළුමනින්ම යටත් කරගන්නේ ඉංග්‍රීසියෙන්. පෘතුගීසින් සහ ලන්දේසින් යටත් කරගත්තේ මුහුදුබඩ පළාත්. උඩරටත් එක්ක යම් යම් සම්බන්ධකම් තිබුණා ඒ පාලනයට. නමුත් මුළුමනින්ම ලංකාව යටත් කරගන්නට බැරි වුණා. නමුත් අපි දන්නවා 1796 ලංකාවට ආපු ඉංග්‍රීසින් 1815 ඒ කියන්නේ අවුරුදු 19කට පස්සේ අවුරුදු 20ක් ගියෙත් නැහැ. අපි ඕන මතක තියාගන්න 20ක් කියලා හිතමුකෝ. අවුරුදු 20කට පස්සේ මුළු රටම යටත් කරගන්න. මුළු රටම යටත් කරගන්න. ඒතර 1815 ඉඳලා 1948 දක්වා. එතකොට 815 915ට අවුරුදු 100යි. එතකොට 48නේ 48 වෙන්න නම් තව 23ක් එකතු කරොත් තමයි අවුරුදු 123ක්. අවුරුදු 133ක් වැරදුනා මට. අවුරුදු 133ක් ලංකාව පාලනය කරේ ඉංග්‍රීසියෙන්. 33ක් නේද? 1815 ඉඳන් ඔව් 1948 අවුරුදු 133ක්. ඒ කියන්නේ සප්ත වර්ෂ එකහමාරකට ආසන්න කාලයක් ලංකාව පාලනය කරේ ඉංග්‍රීසි යටත් විජිත පාලකයන්. සමහර විට අපි මේ මොහොතෙත් ගෙවන්නේ එක්කෝ ඒ හේතුවේ නරක විපාක එහෙම නැත්නම් හොඳ විපාක දෙපැත්තම තියෙනවා. ඒතර මෙන්න මේ යටත් විජිත පාලනය තුළ අපි අවධානය යොමු කරන්නේ අපේ වෘත්ති සමිති සාකච්ඡාවට අදාළව ඉංග්‍රීසි පාලන අවධිය ගැන. ඒ කියන්නේ 1815 ඉඳලා 1948 දක්වා තිබුණු යටත් විජිත පාලනය ගැන පමණයි අපි අවධානය යොමු කරන්නේ. අපි ලන්දේසි සහ ඊට ඉස්සෙල්ලා ආපු පෘතුගීසි පාලනය ගැන අපේ පාඩමට අදාළව සාකච්ඡා කරන්නේ නැහැ. මේ යටත් විජිත පාලනය මොකද්ද කරේ? ගොඩක් දේවල් කරා. ඉංග්‍රීසි යටත් විජිත පාලනය විසින් අපි දන්නවා ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම විපරිවර්තනයකට ලක් කරා. අපේ රටේ ආර්ථිකය දෙපළු කරා. ඔවුන් වැඩ පටන් ගන්නකොට අපේ රටේ තිබුණේ යැපුම් කුසිකර්මාන්තයක්. හැබැයි ඔවුන් ඇවිල්ලා ඒ යැපුම් කුසිකර්මාන්තය යටපත් කරමින් ඒක මුළුමනින්ම අහෝසුනේ නැහැ. නමුත් යටපත් කරමින් වාණිජ්‍ය වතුවගාවක් පටන් ගන්නවා නේද? කුරුඳු වලින්, කෝපි වලින්, සින්කෝනා වලින්, උක් වලින්, තේ වලින්, රබර් පොල් මේ ආකාරයට අත්හදා බැලීම් කරමින් ලංකාවේ ඇති කරපු වාණිජ්‍ය වතුවගාව බලවත් වුණා. අපි සමහර අය මේ ඇත්තටම ගත්තොත් එහෙම අපි අදටත් වෘක්ෂ වන්දනා කරන කට්ටියනේ. මගේකට විරෝධයක් නැහැ. තේරුම් නැති සමහර මිනිස්සුන්ට වඳිනවට වඩා අපිට හෙවන දෙන අපි දිහා අනිමිස ලෝචන පූජාවෙන් බලාගෙන ඉන්න වෘක්ෂයකට වැඳ වැටීම මම නම් සලකන්නේ හරි වැදගත් දෙයක් කියලා. අර එඩ්වඩ් ජැකොනි මහත්තයා සින්දුවක් තියෙන්නේ. එයාගේ නෙවෙයි. මං හිතන්නේ රබුකන හමුදුරෝ ලිව්වේ. ඉස්සර කාලේ ඉරහඳ සෙවනේ ගහකොළ නැමදූ මිනිසුන්නේ ඔබ දැන සිටියා වනන්තරේ වග
ඒකයි කළ ගුණ මෙනෙහි කළේ කියලා. එහෙනම් මම කිසි විරෝධයක් නැහැ. මම ගස්වලට නැත්නම් මහ පොළොවට සතාසීපාවට සබහාදහමට කවුරු හරි වැඳ වැටෙමින් ගෞරව කරනවා නම් මම හිතන්නේ ඔහු තරම් ප්‍රඥාවන්තයෙක් තවත් නැහැ කියලා. මම ඒ ගැන ඉස්සරින් නවත්තනවා. හරි. හැබැයි අපිට වෙන ඔය වෘක්ෂ වන්දනාව නෙමෙයි. අපිට වෙන වෘක්ෂ වන්දනාවක් හඳුන්වලා දුන්නා නෙමෙයි රත් විත පාලනේ. නිදහසෙන් පස්සෙත් අපේ රටේ පාලකයෝ ආයෝජකයෝ නිලධාරීන් නේද? ගොඩක් අය වඳින්න පටන් ගත්ත ගස් තුනක් තියෙනවා ලංකාවේ. ඒක තමයි තේපොල් රබර්. ඔක ගාතාවක් විතරයි නැත්තේ. කාලයක් තිබුණා මේවා තමයි දල ජාතික නිෂ්පාදිතේ නැත්නම් ආදායම් මාර්ග විතර ගත්තොත් ඉහළම තිබුණා. දැන් නම් දැන් කියන්නේ මේ දැන් නෙමෙයි. නමුත් ඊට පස්සේ ඒක මම හිතන්නේ මට මතක විදිහට මේ විදේශගත ශ්‍රමිකයින් ඒ තනගත්තා වුන් තමයි වැඩි ආදායමක් ලංකාවට ලබලා දුන්නේ. විදේශ විනිමය වැඩියෙන්ම උපයලා දුන්නේ. කෙසේ වෙතත් හරි යටත් විදිහට පාලනය අපට පුරුදු කරපු මම නිකන් උපමාවක් විදිහට වෘක්ෂ වන්දනාව කිව්වේ කවුරුත් ඒ විදිහට ගන්න එපා මේ යටත් විදිහට පාලකයෝ අපිට වෘක්ෂ වන්දනාව ඉගෙනුවා කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් එහෙම වුණානේ. තේපොල් රබර් නේද? තේපොල් රබර්. ඕකෙන් පොඩි කාලෙක කියලා දෙන්න. වෙන අයගේ ආර්ථික ආකෘතිය. හැබැයි අපි ඉතින් කියනවා මේ මුළු ලොව මේ රටට යටයි කියලා. ඉතින් අපි එහෙම කියනවා. කිව්වට වැඩක් නැහැ. හරි. එතකොට යටත් විජිත පාලනය විසින් අපේ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණ වෙනස් කරා කියන එක මම කියන්නේ හිටියේ. ඒකට උදාහරණ මම ඔය ගත්තේ. අදටත් අපිට තේපොල් රබර් කියන තුنين ගැලවෙන්න බෑ. සංවර්ධනය කළා ඉඩම් විකුණන ලෑන්ඩ් සෙල් කාරෝ ඒවා ගලවන බව ඇත්ත. ඒ මිනිස්සු තේත් ගලවනවා, රබරුත් ගලවනවා, මුල් පිටින්. ඒ වගේම පොලුත් ගලවනවා. ඊට පස්සේ කියනවා ඒකට සංවර්ධනය කියලා. සංවර්ධනය කර විකුණන ඊටම කියලා බෝඩ් එකකුත් ගන්නවා. සංවර්ධනය කියන්නේ මුළුමනින්ම පොළව ඩෝසර් දාලා සූරකාලා තට්ටේ පහදලා විකුණන එකට සංවර්ධනය කරා කියලා තමයි කියන්නේ. ඕන සංවර්ධනයේ ලෑන්ඩ් සේල් අර්ථකථනය. එතකොට මේ යටත් විදිහට පාලනයත් එක්ක ඇති කරපු ආර්ථික වෙනස විශේෂයෙන්ම 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් අති විශාල ආර්ථික විපරිවර්තනයක් ඇති කරලා ලංකාව තුළ. අති විශාල. ඒ විතරක් නෙවෙයි. යටත් විදිහට පාලනය විසින් ලංකාවේ පරිපාලනයේ ලොකු වෙනසක් ඇති කරා. ලංකාවේ නීති ක්‍රමයේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ මොන වගේද වෙනසක් ඇති නොකර කියලා මට කියන්නකෝ. හැම ශාස්ත්‍රයකම ලොකු වෙනසක් ඇති කරා. ඒකට බලපෑවේ යටත් විජිත පාලනය. නැත්නම් ඉංග්‍රීසි ආක්‍රමණය. ඒකට වැඩිම කාලයක් හිටියේ ඉංග්‍රීසි ආක්‍රමණය. වෘත්තීය සමිතිය ඇතිවීම කෙරෙහි අදාළ ආර්ථික දේශපාලන සමාජ කොන්දේසි නිර්මාණය වෙන්නේ යටත් විජිත පාලන ප්‍රතිපලයක් විදිහට. අපි දන්නවා ලංකාවේ ආර්ථිකය ඒකයි අපි දේශපාලන ඒක දේශපාලන ක්‍රියාවලියක්. යටත් විජිත ක්‍රමය කියන්නේ අංක එක දේශපාලන ක්‍රියාවලිය. තමන්ගේ බල ව්‍යාපෘතිය තමන්ගේ රටින් සීමා කරගන්නේ නැතුව ලෝකයේ විවිධ තැන් යටපත් කර ගනිමින් ඒ දේශපාලන ආධිපත්‍ය පැතිරවීම කියන එක තීරණාත්මක වුණා ඔය කාලේ. ඒකට සම්බන්ධ වෙන ආර්ථික හේතු, සමාජ හේතු, ආගමික හේතු. ඒකනේ කියන්නේ. සමහර ඉතිහාසඥයෝ කියන්නේ මේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට යුරෝපීය ආක්‍රමණිකයන් මැදිහත් වුණේ. බයිනෙත්තුව එක අතකිනුත් බයිබලයේ තව අතකිනුත් අරගෙන කියලා. ඒ කියන්නේ ආගම් ව්‍යාප්තියක් තිබුණා මේක ඇතුලේ. ආගම් ව්‍යාප්තියක් තිබුණා. එහෙම ගත්තාම මේ අර්ථිත පාලනය කියන එක දේශපාලන ක්‍රියාවලියක් විතරක් නෙමෙයි. නමුත් දේශපාලනික වශයෙන් ඉතාමත්ම බලවත් ක්‍රියාවලියක්. ඒක හේතුවක් වුණා. ඒකෙන් පස්සේ තමයි මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වුණු ආර්ථික වෙනස්කම් තුළ තමයි උදේ සමිති ගොඩනැගෙන්නේ. ඒතර මේ කාලේ අපි මේ උනේ මොකද්ද කියනකොට පසුබිමනේ බලන්නේ. ඒකට යම්කිසි පැලයක් ඉඳන් ඉස්සලා පස පරීක්ෂා කරනවා වගේ
ඒ කාලේ තිබුණු තත්ත්වය අපි මේ බලමු. හොඳයි. මොකද හේතුව ලංකාවේ පළවෙනි වෘත්තීය සමිතිය ඇති වෙන්නේ 1893. සරසි යන කාලෙකට පස්සේ ඒකින්ද අපිට ඒ ගැන කතා කරන්න තියෙන අපි කතා කරන්නේ ඒ දක්වා කොහොමද පස්සේ ඕනම රටක ඇති වෙනවා ඒක ලංකාවෙත් ඇති වුණා යම් මට්ටමකට ලංකාවේ තරම් පරිපූර්ණ විදිහට මේක ඇති උනේ නැති බව ඇත්ත. මොකද ජාතිකවාදී නැගීමක් එනවා. මොකද හේතුව කවුරු හරි වෙල යටත් කරගත්තමනේ අපිට අපි ගැන හිතෙන්නේ. යටත් කරගත්තට පස්සේ රිවාරල කරනවා. ඒක නේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වෙන්නේ. ජාතිකවාදී ඔන්න ඔළුවට එනවා. විවිධාකාරී එකක් තමයි කැරලි විමුක්ති අරගල ඒ පැති වලින් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විවිධ මතවාද සමාජය තුළ ගොඩනැගුණා. ඒකට ගොඩක් බලපෑවා මේ ව්‍යාපාර වල හිටපු අය. වාමාංශික ව්‍යාපාරය, අමද්දක ව්‍යාපාරය, ව්‍යවස්ථාපන සංස්කරණ ව්‍යාපාරය, ඊළඟට ගත්තොත් එහෙම ඒවා හිටපු අය කර්නල් හෙන්ස්ටිල් හෝල්කට් බ්ලවුස් කියලා හදපු පරම විඥානාර්ථ සමාගම මේ වගේ ඒවා එකතුවක් විදිහට යටත් විරෝධී මතවාද සමාජය තුළ ඇති වුණා. මේක ඉන්දියාවෙත් හැම රටකම සිද්ධ වුණ දෙයක්. ඒ වගේම අලුත් දේශපාලන ආයතන. රාජාණ්ඩුවක් තිබුණු රටක මොනවද? අර 33 කෙලින්ම එකට යෝජනා කරා ව්‍යවස්ථාදායක සහ විධායක සභා. ව්‍යවස්ථා සභාවකුයි විධායක සභාවකුයි එකට ඇති කරා. එතනින් පස්සේ අලුත් දේශපාලන ක්‍රමයක් ආයතන අලුත් දේශපාලන ආයතන මත වෙන්න පටන් ගත්තා. ඒක තමයි අද දක්වා දැන් ඉතින් වෙනකොට පාර්ලිමේන්තු ක්‍රම ජනාධිපති ක්‍රම දක්වා ඉස්සරහට ඇවිත් තියෙන්නේ මේ යටත් විජිත පාලනය විසින් පැල කරපු දේවල් වල ලොකු ගස් හැබැයි දැන්වත් දිරලා. දැන් ඒ ගස්වල ආයුෂ ඉවරයි දිරලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු ක්‍රමයක් දි รา පත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටේ දේශපාලන ආයතන මම හිතන්නේ අලුත් මුහුණුවරකින් ප්‍රතිසංවිධානය කළ යුතුයි කියන එක දැන් නම් පේනවා. මේ ආයතන පිළිලා තියෙන දශක ගණනාවක් තිස්සේ ඉතින් යනකොට එහෙම වෙනවනේ. ඒක මොකද උනේ අලුත් තව ව්‍යුහකාර දේශපාලන පක්ෂ ක්‍රමයක් ආරම්භ වුණා. ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ඉතිහාසය හොයනකොට සමහර අය 1926 බණ්ඩාරනායක විසින් පක්ෂයක් කියන නම දාපු හින්දා අපි ඒකට පක්ෂයක් කියලා කියනවා. ප්‍රගතිශීලී පක්ෂය කියලා එකක් හැදුවා. නමුත් ඒ කාලේ ඒක පක්ෂයක් විදිහට නඩත්තුනේ නැහැ. 1928 ඒ ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂය. නමුත් ගොඩක් අය කියන්නේ ලංකාවේ විධිමත් දේශපාලන පක්ෂයක් විධිමත් ආකාරයෙන් ආරම්භ වුණේ 1935 කියලා. ඒක තමයි ලංකා සම සමාජ පක්ෂය. අද මෙහෙම ඉරණමකට ලංකා සම සමාජ පක්ෂය ගොදුරු වෙලා තිබුණත් පිරිහීමකට ලක් වෙලා තිබුණත් ලංකාවේ ගොඩනැගුණු දීප්තිමත්ම දේශපාලන පක්ෂය. දීප්තිමත් දේශපාලන පක්ෂය එහෙම තමයි ඒවත් දැන් දිරලා ගිහින් තියෙන්නේ. දේශපාලන පක්ෂ ක්‍රමයක් ආරම්භ වුණා. ඒ වගේම අලුත් දේශපාලන මතවාද සංකල්ප ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාව නේද? පුද්ගලික නිදහස මේවයි ගොඩාක් දේවල්. මෙන්න මෙවැනි දේශපාලන පසුබිමක් 1796න් පස්සේ විශේෂයෙන් 1815න් පස්සේ තවත් විශේෂ කරොත් එහෙම 1833න් පස්සේ අපිට ලංකාව තුළ දකින්නට ලැබෙනවා. ලංකාව තුළ දකින්නට ලැබෙනවා. එතකොට ඔය පසුබිම එහෙම තියෙද්දි 1893 ලංකාවේ පළවෙනි වෘත්තීය සමිතිය බිහි වෙනවා. ඒ පළවෙනි වෘත්තීය සමිතිය බිහි වෙනකොට මේ තත්ත්වය තමයි තිබුණේ. දේශපාලනික වශයෙන් ගත්තොත් නැත්නම් දේශපාලන පසුබිම විදිහට ගත්තොත් එහෙම තිබුණේ මේ තත්ත්වය.
බද්දේගම රයිට් මම බැලුවේ මට chat එකට ඇවිල්ලා තියෙනවා හොඳයි මැරියත් එමත් තියෙනවා කවුද කේමම තමයි කියලා තියෙනවා උතේ සමිති කාර්යාලය ආනනේ ඉස්සලා එකනේ ඊළඟට අනේ මේ ඔයගොල්ලෝ ප්‍රයිවට්ලි කියලා දාලා තුනට මම නම් කියනවා සුභාෂි කියලා තියෙන ඉතිහාසය යන දීර්ඝකාලීන අතීතයේ අතීතය යන මෑත කාලීන ඉතිහාසය ඒ සමීකරණය ගැන නම් සුභාෂි ආයේ හිතන්න ඉතිහාසය කියන්නේ දීර්ඝකාලීන අතීතය නෙමෙයි ඉතිහාසය කියලා කියන්නේ අතීතය තුළ සිදු වූ සුවිශේෂී වෙනස්කම් සහ වෙනස් කිරීම ඔය ටැනුබ් ගංගාවේ අතු ගංගාවක් තියෙන ඕක කවුරුත් නැහැ හැබැයි ඕක සීසර් උතනින් ඇලෙක්සැන්ඩර් මට මතක විදිහට එයා එගොඩ වුණාට පස්සේ ඒක ඉතිහාසයක් වුණායි කියලා කියනවා ඉතිහාසමය සිද්ධියක් බවට පත් වුණායි නැත්නම් තැනක් බවට පත් වුණායි කියලා සාමාන්‍යයෙන් ශාස්ත්‍රීයව ඉතිහාසය කියන එක විධිමත්ව නම් කරන්නේ ඉතිහාසය ඇතුලේ අතීතයේ තියෙන්න පුළුවන් නමුත් ඉතිහාසය කියලා කියන්නේ අතීත ඔය කියන දීර්ඝකාලීන අතීතය තුළ සිද්ධ වුණු සුවිශේෂී වෙනස්කම් සහ වෙනස් කිරීම එතකොට කවුද අනිත් එක්කනා මනෝජ් අනෙක් වාදයේ බද්දේගම බද්දේගම තමයි එතකොට හරියනේ පහ ගම්පොළ බද්දේගම උදම්මිට ඔරුගොඩවත්ත පානදුර ඔව් හරි බද්දේගම තමයි බොහොම ස්තුතියි මේ දෙන්නටම තව එක්කෙනෙක් මොකද්ද කියලා තියෙන්නේ බැලුවා කියලා තමයි කවුද ආනන්ද ඒකම වීරසිංහ මම දන්නේ මොකද්ද බැලුවේ කියලා තියෙන්නේ කියලා බැලුවද බලුවා කියලා තනක් දන්නේ බලු පැටියෙක් කරනවා කියනක් දන්නේ නැහැ රයිට් එතකොට මෙන්න මේ කොටසෙන් මම අද පාඩම විවර කරන්න හදන්නේ එතකොට අපි මේ කතා කරේ ශ්‍රී ලංකාවේ උතුී සමිති ව්‍යාපාරය ගොඩ නැගුණු කාලයේ තිබුණු හඳුනා ගන්න පුළුවන් වුණු දේශපාලන පසුබිම මම කැමති ටික වෙලාවක් ඔයගොල්ලෝ ටික රැඳී ඉන්න මේ කතා කරපු දේවල් ගැන ඔයාලට යම්කිසි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න. ඔයාලගේ ඔව් කියන්න අසංක හරි අපි එහෙනම් වැඩි නවත්තමුනේ කවුරුත් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ සාර ඉස්සෙල්ලා බැලුවා කියලා කිව්වේ ඩ්‍රාමා එක බැලුවා කියලා ඉතින් එහෙනම් දාන්න කොයි ඩ්‍රාමා එකද අර කඩුල්ල කවුද මේ ඉන්න ආනන්ද බලන්න ඕනේ ඉතින් නැතුව ඉතින් ඒ වගේ ටෙලි නාට්‍ය නොබදුවා නම් ඉතින් ඒක සොයාමි බැලුවද කියලා ඒ වෙලාවේ ඔව් ඒක තමයි දුකයි ඒක නොබලුවා නම් හොඳයි සතුටුයි ආනන්ද ඒක ඊටාත්ම මේ දෙවන්ත සමාජ විවරණයක් කරන ඒ කියන්නේ ඓතිහාසික විවරණයක් කරන ටෙලි නාට්‍ය ඒකට අධ්‍යයනය කරලා මොකද හේතුව ජයරත්න මේ කවදාවත් මේ තොරතුරු හොයන්න නැතුව පරිශන නොකර පිටපත් ලියන්නේ. එයාගේ තුන ඒකට ඒක ඉස්සලා ලොකු රිසර්ච් එකක් කරලා තමයි පිටපත ලියන්න පටන් ගන්න නැතුව එහෙම හිතලා නෙවෙයි. හිතා ලියනවා නෙවෙයි කරුණු මත තොරතුරු මත පදනම් කරලා තමයි එයා ලියන්නේ. හොඳයි. එහෙමනම් අපි පාඩම නවත්තමු. අදට අපි ලබන සතියේ මුණ ගැහෙමු. මේ ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ වෙන්දේසි දිහා බල එමු නේද? වෙන්දේසි දිහා බල එමු. දැන් ඉතින් මේ මම අර උදාහරණයක් ගත්තේ මේ ක්‍රිකට් කණ්ඩායම් වලට අපහාස කිරීමේ අරමුණකින් නෙවෙයි. නමුත් ඒක දැක්කට පස්සේ මට දැනෙච්ච දේ මම කිව්වේ කියන්නේ ඒක ටිකක් හරි මේ මොකක්ද ඒකට කියන්නේ වෙන්දේසි වෙනවා කියන්නේ වෙන්දේසියේදී ගන්නවා කියන එක. වෙන්දේසියෙන් ක්‍රීඩකෝ ගන්නවා කියනකොට මට ටක් ගාලා මතක වුණේ ග්‍රීසියේ වහල්ලුම ගන්න එක. අනිත් එක දැන් අර ගෝල් ග්ලැඩියේටර් කියන නම ගත්තට පස්සේ මේ මම ඒකත් නේ අපේ මගේ දරුවොත් එක්ක කතා වුණා. ඉතින් එයාලා විරුද්ධ වුණා. මොකද ඒකට දැන් කණ්ඩායම් බෙදාගෙන ඉන්නේ. කණ්ඩායම් බෙදාගෙන යාලා ඉන්නේ කට්ටියක්. කොලම්බෝ කින්ස්ද මන් දන්නේ මොකක් හරි ඒ වගේ කට්ටියට සපෝට් කරනවා. මම කණ්ඩුවක් හදා ගන්න ඕනද මම ඇවිල්ලා කැන්ඩි ටස්කර්ස්ලා වෙනුවෙන් පෙනී හිටින්නේ කියලා. ඊට පස්සේ මට විහිළු කරා ඔන්න ප්‍රාදේශීය වාදය. මම කනේ කිසිම වාදයක් නැහැ. මේ
මම මේ පොලොත් එක රන් වෙන්න ඕනෙන්ද එහෙම බාරගත්තා කියලා. ඉතින් මේ එයාලට නෑ මමත් බලනවා හිතුවා මැච් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් මට ග්ලැඩියේටර්ස් ලගිනවා මම දන්න විදියට නම් ග්ලැඩියේටර් ෆිල්ම් එකක් මම බැලුවා. ග්ලැඩියේටර් කියලා කියන්නේ අර ඒ කාලේ ග්‍රීසියේ හිටපු මේ වහල් හිමියෝ මේ වහලුන් සහ සත්තු අතර සහ වහලුන් අතර ශක්තිවන්ත වහලුන් අතර අති දැවැන්ත සටන් තරඟ හදනවා. අර කට්ටිය උඩින් නම් බලාගෙන ඉන්නවා. සමහරට වහලුන් ඒ කියන්නේ ග්ලැඩියේටර් ළඟට එවන්නේ සිංහයෙක් අන්න ඒ වගේ. ඉතින් ඒතකොට මටගේ මතකයේ හැටියට ග්ලැඩියේටර් කියලා කියන්නේ ශක්තිමත් වහලුන්. අනේ මන් දන්නේ මට මේ විකාර හිතනවාද කියලා. දැන් ඕගොල්ලෝ හිතනවාද මේ ආකාරයට වෙන හිතන දේවල් නැද්ද කියලා. නමුත් වචන යන ඔව් කියන්න. ඔව්. ග්ලැඩියේටර්ස්ලා හරියට හරි. වහල් නායකවනේ. දැන් ස්පාටකස් කියන්නේ කවුද මේ කතා කරන්නේ? අපි කියන්නේ නාමල්ද? චානක මට ඇහෙන්නේ නැවව. හෙලෝ. ඔව්. චානක දැන් ස්පාටකස් කියන්නේ වහල් නායකයෙක්නේ. ස්පාටකස් මේ ඇත්තටම හිටිය හැම වහල් නායකයෙක් ග්‍රීසියේ. ස්පාටකස් ගැන මම පුංචි කාලේ චිත්‍ර කතාවකුත් කියෙව්වා. ස්පාටකස් කියන නමින් චිත්‍ර පත්තරේ ගියේ. ඒක ලිව්වේ පී.ඒ. ලීලාරත්න කියලා කෙනෙක්. ඊට පස්සේ ස්පාටකස්ගේ පුතා ඒක බොරුවක්. නමුත් ඒක ලස්සනට ලියලා තිබුණේ ලිව්වේ ජයන්ත චන්දසිරි. ඔය දන්න ජයන්ත අපේ ජයන්ත චන්දසිරි ලිව්වේ හැබැයි ඇන්දේ රෆීක් ඩීන් කියලා කෙනෙක්. ස්කාගස් ඒකේ ලැටින් තිබුණු තේමාව තමයි උඹත් ඔයන් ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්න ඒ වගේ කියලා. ස්පාටකස් චිත්‍ර කතාව යනකොට ඒක යටින් ගියේ මේ පටන් ගන්න වතුර බිඳුවකින් හැදේවි මහා ගංගාවක් කියලා. මම හරිම ආසාවෙන් කියවපු චිත්‍ර කතා දෙකක් ඒ කාලේ. මේ ස්පාටකස් කියන්නේ වහල් නායකයෙක් වහලුන්ගේ අයිතිවාසිකම් අරගල කරපු කෙනෙක්. ජනගණ ඔයාලට සාක්ෂියක්. ඒ කියන්නේ ග්ලැඩියේටර්ස්ලා කියන්නේ ශක්තිමත් සහ අර ප්‍රධාන පෙළේ වහලු. දැන් ඒක නිදහස් වුණොත් එමෙ නිදහස් දෙනවා. ඒ කට්ටිය සතාත් එක්ක සටන් කළා නිදහස ලැබුවොත් එහෙම ජීවිතේ බේරගත්තොත් නිදහස දෙනවා. ඒ වගේ එතකොට දැන් ගෝල් ග්ලැඩියේටර්ස් කියලා දාපු එක ටිකක් හොඳ මදි වගේ නේද? පොඩ්ඩක් හිතන්න මං ගාල්ලේ ඒක තමයි මම කියන්නේ. ඉතින් මේ සමහරු නම් දානවා ඒ තරම් හිතන්නේ නැතුව නේද? හිතන්නේ නැතුව දාන. හරි නම් ගැන අපි ඉච්චර කතා නොකරගෙන හිටමු නැත්තම් ඔය අනිත් තරහ වෙන්නේ නේද? දැන් කැන්ඩිඩේට් අස්කර්ස් කිව්වොත් මේ يعني ඇත්තු නේද? ඇත්තු. ඇත්තුන්ට ක්‍රිකට් ගහන්න පුළුවන්ද නේද? බර වැඩින්නේ නේද? හරි කොහමද ඔයාලගේ ඔන්න මහන්සියත් ගියාම විකාර කතා කරපු නිසා අපි නවතිමු.